14 එක අභ්‍යාසය පළවෙනි ගාන වාර්ෂික වටිනාකම රුපියල් 15000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා අදාළ පළාත් පාලන ආයතනයේ 105ක වරිපණම් බද්දක් අය කරයි නම් වසරකට නිවස සඳහා ගෙවිය යුතු වරිපණම් බද්ද ගණනය කරන්න. දැන් වරිපණම් බද්ද විතරයි ගණනය කරන්න කියන්නේ. එතකොට අපි වාර්ෂික වටිනාකම 15000ට වරිපණම් ප්‍රතිශතය වන 105ක් ගණනය කරනවා. ගෙවිය යුතු වරිපණම් බද්ද සමානයි 15000 වැඩි කිරීම 105. බිංදු දෙකට බිංදු දෙකක් ඉවත් වෙනවා. 150 වැඩි කිරීම 105. පිළිතුර රුපියල් 750යි. ඒතර පළවෙනි ගානේ ඊටාත්ම ලේසි කොටසක් අපිට හදන්න තිබ්බේ. වරිපණම් බද්ද විතරයි අහන්නේ. 105ක් වරිපණම් බද්ද අය කරනවා. එහෙනම් අපි වාර්ෂික වටිනාකම 15000ක් වෙන නිවස 105ක් වරිපණම් ගෙවන්න ඕනේ හින්දා 15000න් 105ක් ගණනය කරනවා. දෙවෙනි ගාන වාර්ෂික වටිනාකම රුපියල් 18000ක් ලෙස තක්සේරු කර ඇති කඩකාමරයක් සඳහා ගෙවිය යුතු වරිපණම් බදු ප්‍රතිශතයේ 106ක් නම් වසරකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල කොපමණද? ද වාර්ෂික වටිනාකම 18000යි බදු ප්‍රතිශතයේ 106යි. එහෙනම් අවුරුද්දකට කොච්චර ගෙවන්න ඕනේද? රෝමි ඉලක්ක 1 වසරකට ගෙවිය යුතු වරිපණම් මුදල සමානයි 18000 වැඩි කිරීම 106. අපි නැවතත් බිංදු දෙකට බිංදු දෙකක් අයින් කරනවා. 180 වැඩි කිරීම 6. රුපියල් 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් 8 48න් 8 දානවා 4ක් ඉතුරුයි. 6 වරක් 1 6යි 4යි 10යි. රුපියල් 1080ක් ගෙවන්න ඕනේ වසරකට. ඊළඟට අපෙන් අහනවා කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල කොපමණද? එහෙනම් වසරකට 1080 නම් කාර්තුවකට වහන අපි මොකද කරන්නේ? 4ෙන් බෙදනවා. එහෙනම් අපි ලියනවා කාර්තුවකට ගෙවිය යුතු මුදල 1080 බෙදනවා 4ෙන්. අපි 1080 4ෙන් බෙදලා ගත්තම 10ට 2යි 28ට 7යි බිංදුවයි. රුපියල් 270යි අපේ අවසාන පිළිතුර. තුන්වෙනි ගාන නගර සභා සීමාවක් තුළ පිහිටා ඇති වාර්ෂික වටිනාකම රුපියල් 18000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා කාර්තුවකට ගෙවිය යුතු බදු මුදල රුපියල් 270ක් නම් නගර සභාව ආය කර ඇති වරිපණම් බදු ප්‍රතිශතය ගණනය කරන්න. හොඳයි. නගර සභා සීමාවක් තුළ වටිනාකම 18000ක් වෙච්ච නිවසකට කාර්තුවකට 270ක් ගෙවනවා. බදු ප්‍රතිශතය තමයි අපෙන් අහන්නේ. ඒතර ප්‍රතිශතය හොයන්න නම් ළමයි අපි අවුරුද්දකට ගෙවන බදු මුදල හොයාගන්න ඕනේ. මොකද ප්‍රතිශතය දෙන්නේ අපිට වාර්ෂික බදු ප්‍රතිශතයනේ. වරිපණම් අය කරන්නේ වාර්ෂිකව. ඒතකොට වාර්ෂිකව අය කරන ප්‍රතිශතය තමයි දෙන්නේ. එතකොට අපි වාර්ෂිකව අය කරන ප්‍රතිශතය හොයාගන්න නම් වාර්ෂිකව අය කරන වරිපණම් බදු මුදල හොයන්න ඕනේ. එහෙනම් මුලින්ම අපි හොයමු වාර්ෂිකව අය කරන වරිපණම් මුදල. කාර්තුවකට 270 නම් අවුරුද්දකට හොයන්න 4ෙන් වැඩි කරනවා. 4ෙන් වැඩි කරාම බිංදුවයි 28න් 8 දානවා 2ක් ඉතුරුයි 10080යි. එහෙනම් දැන් අපිට පුළුවන් ප්‍රතිශතය හොයන්න. බදු ප්‍රතිශතය දැන් රුපියල් 18000කට 1080ක් අය කරනවා නම් එතකොට මෙතන පේනවා 1080ක් අය කරනවා 18000ක් වටිනාකමක් තියෙන නිවසට. එහෙනම් 18000ට 1080ක් අය කරනවා නම් ඒක ප්‍රතිශතයක් කරන්න 100ෙන් ගුණ කරනවා. අපි බිංදු 1 2 3යි 1 2 3යි කියලා ඉවත් කරමු. ඊළඟට 108 බෙදීම 18. 108 බෙදීම 18.
ඒතර 18 ඒවා 6ක් තියෙනවා 108ට. එහෙනම් ඔන්න 100ට 6යි කියලා අපිට ප්‍රතිශත එනවා. ඔයගලන්ට මේක තේරුණා නන්දු වේ පුතේ. මේ දෙවෙනි ගානෙම අනිත් පැත්තට අපි හදපු ගානක් තමයි තුන්වෙනි ගානේදී අපිට දීලා තිබ්බේ. හතරවෙනි ගාන 100ට 8ක වරිපණම් බදු ප්‍රතිශතයක් අය කරන මහනගර සභා සීමාවක් තුල පිහිටි ආපන ශාලාවකින් කාර්තුවකට අය කරන බදු මුදල 1200ක් නම් ආපන ශාලාවේ වාර්ෂික වටිනාකම කොපමණද? දැන් මෙතනදී අපෙන් අහන්නේ ආපන ශාලාවේ වාර්ෂික වටිනාකම. ආපන ශාලාව කොච්චර වටිනවා කියලා තක්සේරු කරලාද තියෙන්නේ කියලා. එතකොට මෙතන ළමයි අපිට දීලා තියෙනවා බදු මුදල 1200ක් කාර්තුවකට. මේ කරුණු අපිට ඉතා වැදගත්. මේ ඔයගලන්ට මේ කරුණු වැදගත් කරුණු යටින් ඉරක් ගහගත්තට කමකුත් නැහැ. මේ වගේ ගණන් හදනකොට. ඒතර බදු මුදලින් රුපියල් 1200ක් ගෙවන්නේ කාර්තුවකට. අපි හොයමු අවුරුද්දටම කීයක් ගෙවනවද? වසරක් සඳහා ගෙවන බදු මුදල. ඒතර කාර්තුවකට 1200 නම් අවුරුද්දට හොයන්න 4න් වැඩි කරනවා. ඒ කියන්නේ රුපියල් 4800ක් අවුරුද්දට ගෙවනවා. එතකොට දැන් මේ 4800ක් අවුරුද්දට ගෙවන්නේ ඒගොල්ලෝ අය කරන වරිපණම් බදු ප්‍රතිශතය කීයද? 108යි. එහෙනම් 108ක් තමයි 4800ක් වෙන්නේ. 108ක් තමයි 4800ක් වෙන්නේ. එතකොට අපි එහෙනම් 100ක් තමයි හොයන්න ඕනේ. මොකද මේ ආපන ශාලාවේ වටිනාකමෙන් 108ක් නේ අය කරන්නේ. ඒ අය කරන ප්‍රමාණය දැන් අපිට ඇවිත් තියෙනවා 4800. එහෙනම් 8ක් කියන්නේ 4800ක් නම් 100ක් කියන්නේ කොච්චරද? දැන් 100ට 8ක් කියන්නේ 4800යි. එහෙනම් 100ට 100 මුළු ප්‍රමාණය හොයන්න අපි 4800 8ෙන් බෙදලා 100ෙන් වැඩි කරනවා. එතකොට 48ට 8 ඒවා 6යි. මෙතන 600යි. 600 වැඩි කිරීම 100 රුපියල් 60000යි. රුපියල් 60000ක වටිනාකමක් තියෙන ආපන ශාලාවක් තමයි මේ ගානේදී අපිට දීලා තියෙන්නේ. ඊළඟට පස්වෙනි ගාන ටිකක් ලොකු ගානක් අපි බලමු. වාර්ෂික වටිනාකම රුපියල් 30000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක අයිතිකරු වූ සිල්වා මහතා එම නිවස රුපියල් 3000ක මාසික කුලී මුදලක් යටතේ වසරක කාලයක් සඳහා පෙරේරා මහතාට කුලියට දී ඇත. දැන් මොකද්ද කියන්නේ? වාර්ෂික වටිනාකම 30000ක් වෙච්ච ගෙයක් තියෙනවා. ඒකේ අයිතිකාරයා ඒ ගේ කුලියට දීලා තිනවා මාසෙකට රුපියල් 3000කට. නිවස පිහිටා ඇති ප්‍රාදේශීය සභාව වාර්ෂික තක්සේරුවෙන් 104ක වටිනාකමක් වරිපණන් ලෙස අය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වාර්ෂික වටිනාකම 30000න් 104ක් අය කරනවා. නිවසේ නඩත්තු සඳහා කුලී මුදලින් 15ක් වැය කිරීමට සිල්වා මහතාට සිදු වෙනවා. දැන් නිවස නඩත්තු කරන්නත් ඕනනේ. එතකොට කුලී මුදලින් එයාට හම් වෙන කුලී මුදලින් 15ක් වැය කරන්න සිද්ධ වෙනවා. වසර අවසානයේ සිල්වා මහතාට ඉතිරි වන මුදල කොපමණද? දැන් මේක ටිකක් දිග ගානක් අපිට අපි මේ ගානේ අවසාන උත්තරයට එන්න අපි පියවරවල් කිහිපයක් පව කරන් එන්න ඕනේ. ඒකින්ද අපි ඒවල් නිවැරදිව හිමීට අපි හදාගෙන එමු. දැන් බලමු අපි ඉස්සෙල්ලාම වටිනාකම 30000යි. කුලියට දීලා තියෙනවා 3000 ගාන. එහෙනම් කුලියට දීමෙන් ලැබෙන මුදල. කුලියට දීමෙන් ලැබෙන මුදල. නිවස කුලියට දීමෙන් ලැබෙන මුදල. දැන් මාසෙට 3000යි මාස 12ක් තියෙනවා. එහෙනම් රුපියල් 36000ක් හම් වෙනවා. 36000ක් හම් වෙනවා. ඊළඟට දැන් ඒ තියෙන ලැබෙන ප්‍රමාණයනේ. දැන් වියදම් වෙන ප්‍රමාණ මොනවද තියෙන්නේ? වියදම් වෙනවා බදු. එහෙනම් අපි ගෙවිය යුතු බදු මුදල. ගෙවිය යුතු බදු මුදල 30000ක් වටින නිවසකට අවුරුද්දට 104ක් ගෙවන්න ඕනේ. එහෙනම් අපි බලමු බදු මුදල කීයද? රුපියල් 304න් වැඩි කරාම 1200ක් බදු ගෙවන්න ඕනේ. ඊළඟ නඩත්තු සඳහා
වැයවන මුදල. දැන් ඔක්කොම මෙයාට හම්බෙනවා අවුරුද්දට කුලිය හම්බෙනවා 36000. එහෙමනේ අපිට කියලා තියෙන්නේ. නිවසේ නඩත්තු සඳහා කුලී මුදලින් 15%ක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒතර අවුරුද්දක් නඩත්තු කරන්න කුලී මුදලින්, ඒ කියන්නේ 36000ක් විදියට අපි ගණන් හැදුවනේ මෙතන. කුලී මුදල 36000ක් හමන අවුරුද්දට. මේකෙන් 115ක් වියදම් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි 36000න් 115ක් කීයද කියලා හොයනවා. දැන් මෙතන බිංදු දෙකට බිංදු දෙකක් ඉවත් කරනවා. 360 15න් ගුණ කරනවා. පස්සරක් බිංදුවයි 3ක් ඉතුරුයි 18යි. එක්වරක් බිංදුවයි 6යි 3යි. එකතු කරාම බිංදුවයි 4යි එකක් ඉතුරුයි 5400යි. රුපියල් 5400ක් වැය වෙනවා නඩත්තු සඳහා. දැන් එතකොට එයාට ලැබෙන මුළු මුදල 36000යි. එයා ගෙවන්න ඕනේ බදු මුදල 1200ක්. එයා වැය කරන්න ඕනේ නඩත්තු සඳහා 5400ක්. එන අපෙන් අහන්නේ වසර අවසානයේ සිල්වා මහතාට ඉතිරි වන මුදල කොපමණද? එහෙනම් දැන් මෙන්න තියෙනවා මුළු ආදායම, මෙන්න තියෙනවා වියදම්. අපි හොයමු මුළු වියදම. මුළු වියදම අපිට සිද්ධ වෙනවා 1200 එකතු කිරීම 5400. 0.06යි 6600ක්. මුළු වියදම 6600. එහෙනම් ඉතිරිය 36000 අඩු කිරීම 6600. එතකොට අපි අඩු කරමු. මේක ඔයගලන්ට අඩු කරගන්න පුළුවන්. රුපියල් 29400යි. එහෙනම් අපේ අවසාන උත්තරේ වෙන්න ඕනේ රුපියල් 29400යි. ඊළඟට 6 වෙනි ගාන ශීතකරණයක ආනයනික මිල රුපියල් 40000ක ශීතකරණය සඳහා අය කරන තීරු බදු ප්‍රතිශතයේ 20ක් නම් ගෙවිය යුතු තීරු බදු මුදල ගණනය කරන්න. දැන් අපි තීරු බදු ගණන් වලට අපි කලින් හිටියේ වරිපණන් ගණන් වල, දැන් තීරු බදු. දැන් මේකත් බදු වර්ගය වෙනස් වුණාට ගාන හදන්න එකම ක්‍රමයට. එතකොට අපි 40000ට තීරු බදු 120යි. එහෙනම් 40000ට 120ක් හොයමු. එහෙනම් ගෙවිය යුතු තීරු බදු මුදල හරිම ලේසි. 40000 වැඩි කිරීම 100ට 20 බිංදු දෙකට බිංදු දෙකක් ඉවත් කරනවා. අපිට එනවා 4000 වැඩි කිරීම 2යි රුපියල් 8000ක් ගෙවන්න ඕනේ තීරු බදු ගාස්තුව විදියට. ඊටාම පහසු ගාන. 7 වෙනි ගානත් තීරු බදු ගානක් වගේ. ඔව්. රුපියල් 12000ක් වටිනා කැමරාවක් ආනයනය කිරීමේදී ගෙවීමට සිදු වූ තීරු බදු මුදල 3000ක් නම් අය කර ඇති තීරු බදු ප්‍රතිශතය කොපමණද? හරිම ලේසි. 12000ට 3000ක් බදු ගහලා නම් ප්‍රතිශතය කොච්චරද? එහෙනම් අපි ලියනවා අය කර ඇති තීරු බදු ප්‍රතිශතය. කෙටි වගන්තියක් ලිව්වම ඇති ළමයි. 12000ක් වටින භාණ්ඩයකට 3000ක් බදු අය කරලා තියෙනවා. ඒක ප්‍රතිශතයක් කරන්න අපි 100ෙන් ගුණ කරනවා. දැන් මෙතන බිංදු 3ට අපි බිංදු 3ක් ඉවත් කරනවා. 300 බෙදීම 12. 30ට 12 ඒවා 2යි 6ක් ඉතුරුයි. 60ට 12 ඒවා 5යි. එහෙනම් උත්තරේ 100ට 25යි. ඊළඟට 8 වෙනි ගාන ත්‍රිරෝද රත වර්ගයක් ආනයනයේදී 50%ක තීරු බදු ප්‍රතිශතයක් අය කරනු ලැබේ. තීරු බදු ගෙවීමෙන් පසු ත්‍රිරෝද රතයක වටිනාකම 4,50,000ක් වේ නම් තීරු බදු ගෙවීමට පෙර ත්‍රිරෝද රතේ වටිනාකම කොපමණද? එහෙනම් දැන් මේ ගානේදී අපෙන් අහලා තියෙන්නේ මුලින් තිබ්බ වටිනාකම. පෙර වටිනාකම නේ කියන්නේ කලින් තිබ්බ එක. අපිට ගානේ දීලා තියෙන්නේ තීරෝද රතේ තීරු බදු ගෙවුවට පස්සේ තියෙන වටිනාකම. එහෙනම් මේකට වඩා අඩු ප්‍රමාණයක් වෙන්න ඕනේ තීරු බදු ගෙවන්න කලින් තිබ්බ වටිනාකම. ඔයගලන්ට මතක නම් මේ වගේ ගණන් අපි ලාභ පාඩමේදී කියලා දෙනවා.
මුල් වටිනාකම ඇහුවොත් අවසාන වටිනාකමයි ප්‍රතිශතයයි දීලා මුල් වටිනාකම ඇහුවොත් අපි මොකද කරන්න ඕනේ 100 උඩට දාන්න ඕන කියලා දුන්නා. අපි මෙච්චර වෙලා හදපු ගණන් වල 100 දැම්මේ පල්ලහැට. මේ ගණන් වලදී අපි 100 උඩට දාන්න ඕනේ. මේ බලන්න අපි ලියමු තීරු බදු ගෙවීමට පෙර වටිනාකම සමානයි 4,50,000 වැඩි කිරීම 100 දානවා උඩට යටට දානවා 150. ඇයි අපි 150 දාන්නේ? දැන් 100ට තිබ්බ ත්‍රිරෝද රථයේ බදු අය කරාට පස්සේ 150ක් වෙලා. ඒ කියන්නේ මේකේ තේරුම එහෙනම් මේ තියෙන්නේ 150ට සාපේක්ෂ රුපියල් ප්‍රමාණය. මම නැවතත් කියන්නම් 100ට තිබ්බ ත්‍රිරෝද රථය 150ක් බදු අය කරාට පස්සේ 150ක් වෙලා තියෙනවා. එහෙනම් මේ 150 සාපේක්ෂයි මේ 4,50,000ට රුපියල් වලින්. එහෙනම් අපි 150න් බෙදලා 100න් වැඩි කරමු. මොකද අපිට ඕනේ 100ක ප්‍රමාණය. ඒ කියන්නේ කලින් තිබ්බ ප්‍රමාණය. මේක තමයි පස්සේ ප්‍රමාණය. එහෙනම් අපි 4,50,000 150න් බෙදලා 100න් වැඩි කරනවා. මේක අපි කියනවා 100 උඩට දානවා කියලා. දැන් අපි බිඳුවට බිඳුවක් ඉවත් කරමු. 15/45ට 3යි. මෙතන බිඳු 4ක් 1 2යි 3යි 4යි. බිඳු 4ක් ඉතුරුයි. ඔන්න දැන් 30,000 වැඩි කිරීම 10 තමයි ඉතුරුලා තියෙන්නේ. රුපියල් ලක්ෂ 3යි අපේ උත්තරේ. දැන් බදු අය කරාට පස්සේ කීයද උනේ? 4,50,000යි. එහෙනම් බදු අය කරන්න කලින් ලක්ෂ 4යි. උත්තරේ හරි. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ අපි 9 වසරේදීත් මේ පාඩම උගන්වද්දි කියලා දීලා තියෙනවා ළමයි. අවසාන වටිනාකම දීලා මුල් වටිනාකම ඇහුවොත් 100 උඩට දාලා යටට දාන්න ඕනේ අපිට දීලා තියෙන බදු ප්‍රමාණය නැත්නම් ප්‍රතිශතය එකතු කරලා 100ට යටට දාන්න ඕනේ. ඊළඟට 9 වෙනි ගානට අපි දැන් අවිල්ලා තියෙනවා රුපියල් 50,000ක් වටිනා නිමි ඇඳුම් තොගයක් අපනයනය කිරීමේදී 112ක තීරු බදු ප්‍රතිශතයක් අය කරයි නම් තීරු බදු ගෙවීමෙන් පසු ඇඳුම් තොගේ වටිනාකම කොපමණද? එන අපි හොයමු දැන් අය කරන තීරු බදු මුදල සමානයි 50,000 වැඩි කිරීම 112. දැන් මේකෙන් අපිට තීරු බදු ප්‍රමාණය ලැබෙනවා. 0.2ට 0.2ක් ඉවත් කරන්න 500 වැඩි කිරීම 12 රුපියල් 12.0යි රුපියල් 6,000යි තීරු බදු මුදල. එහෙනම් දැන් අපි හොයනවා බදු ගෙවීමෙන් පසු වටිනාකම සමානයි දැන් 50,000ක් වටින තොගයකට 6,000ක් බදු ගෙව්වම දැන් මුළු වටිනාකම වෙලා තියෙනවා රුපියල් 56,000ක්. එහෙනම් අපේ අවසාන පිළිතුර 56,000යි. දැන් මෙතනදී අපිට පොඩි දෙයක් කරන්න පුළුවන්. අපෙන් අය කරන තීරුබදු මුදල අහන්නේ නැහැ. අපෙන් කෙලින්ම අහන්නේ අය කරාට පස්සේ තීරුබදු ගෙව්වට පස්සේ ඇඳුම් තොගේ වටිනාකම. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට කෙටි ක්‍රමයකින් මේ ගාන හදන්න 50,000 වැඩි කරනවා 100 යටට දාලා උඩට දානවා අපි 112. මොකද 100ට තිබ්බනම් දැන් කීයට විකුණන්නේ 112ට. එහෙමනේ 100ට තිබ්බ දෙයක් දැන් 112ක් වෙලා මොකද හේතුව බදු අය කරලා හින්දා. එහෙනම් අපි මේ ක්‍රමයටත් මේක හදලා බලමු. 0.2ට 0.2ක් ඉවත් කරනවා අපිට ලැබෙන්නේ 500 වැඩි කිරීම 112. අපි උත්තරේ මෙතනින් බලමු. අපි 112.2 මෙහෙම දාලා 5න් වැඩි කරමු. 0.0.1ක් ඉතුරුයි 6යි 5යි. බලන්න අපිට උත්තරය වෙලා තියෙනවා රුපියල් 56,000යි. අර උත්තරේමයි අපිට ලැබිලා තියෙන්නේ. 10 වෙනි ගාන එක්තරා යතුරුපැදි වර්ගයක් ආනයනය කිරීමේදී ඒ වටිනාකමින් 15%ක් තීරුබදු වශයෙන් ගෙවිය යුතුය. යතුරුපැදියේ ආනයනික වටිනාකම 1,75,000ක් වේ. තීරුබදු ගෙවීමෙන් පසු යතුරුපැදියේ වටිනාකම කොපමණද? හරිම ලේසි. තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම. දැන් මෙතනදී තීරු බද්ද අහන්නේ නැහැ. එහෙනම් අපි කලින් ගානේදී හැදුවා වගේ 7,50,000 100යි
115ක් අය කරන හින්දා උඩින් 115 දාලා යටට 100 දාමු. මේකෙන් එකපාරම අපිට එනවා යතුරු පැදියේ වටිනාකම තීරු බදු ගෙව්වට පස්සේ එන අපි 0.2ට 0.2ක් ඉවත් කරමු. ඊළඟට අපි මෙහෙන් හදමු 1750 ඉතුරුනේ වැඩි කරනවා 115න් 0.5යි 2ක් ඉතුරුයි 7යි 3ක් ඉතුරුයි 8යි 0.5යි 7යි 1යි 0.5යි 7යි 1යි එකතු කරාම 0.5යි 2යි එකක් ඉතුරුයි 16යි 1යි 2ක් ඉතුරුයි 0.2යි අපිට පිළිතුර විදිහට එනවා රුපියල් 2,01,250ක් කියලා. ඊළඟට රෝමි ලක්කන් දෙක අපෙන් අහනවා වියදමෙන් 10%ක ලාභයක් ලැබෙනසේ. දැන් වියදම මෙච්චරයි. ගෙන්වන්න මෙච්චරක් ගියා. ඊළඟට මේකට බදුත් ගෙව්වම දැන් දෙකේම එකතුව 2,01,250යි. දැන් වියදමෙන් 10%ක් ලාභ ලැබෙනසේ යතුරු පැදි විකුණිය යුතු මිල කොපමණද? එහෙනම් අපි දැන් ආයෙත් හදනවා විකිණිය යුතු මිල සමානයි 2,01,250 වැඩි කිරීම. එතනදිත් අපිට අපෙන් ලාභයක් අහන්නේ නැහනේ. අපි උඩට 110 දානවා. 110 දැම්මොත් කෙලින්ම අපිට විකිණිය යුතු මිල එනවා. එහෙම නැත්නම් උඩට 10 දාලා ඒන උත්තරේ 2,01,250 එකතු කරාම විකිණිය යුතු මිල එනවා. ඉතින් පහසු ක්‍රමයකට කරන්න මෙතනදී මේකෙන් එකපාර උත්තරේ එන හින්දාත් ලාභය කීයද කියලා අහලා නැති හින්දාත් මම මේ විදිහට කෙටි ක්‍රමයට හදනවා. එහෙනම් අපි දැන් සුළු කරමු 0.2ට 0.2ක් ඉවත් කරනවා. නැවතත් අපිට සුළු කිරීමක් තියෙනවා. මෙයාව 11න් ගුණ කරන්න ඕනේ. එකෙන් ගුණ කරන්න හරිම ලේසි. එකතු කරන්න රුපියල් 2,21,375යි අපේ අවසාන උත්තරේ. දැන් ඔන්න අපිට ඊළඟ ගානේදී තියෙනවා ආදායම් බදු පිළිබඳ ප්‍රශ්නයක්. අපි මුලින්ම වරිපණම් බදු පිළිබඳ ගණන් හැදුවා. ඊළඟට තීරු බදු පිළිබඳ හැදුවා. දැන් ආදායම් බදු මතක නම් මම ආදායම් බදු පාඩම ඔයගලන්ට උගන්වද්දී ආදායම් බදු පිළිබඳ ගණන් හදද්දී සැලකිලිමත් යුතු කරුණු කිහිපයක් ගැන කියලා දුන්නා. බලමු අපි ඒවා මතකද කියලා. පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් 5,50,000ක් නම් 5,50,000ක් නම් 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ආදායම් බදු ගණනය කිරීම අනුව 13ක වගුව මෙන්න තියෙනවා. ඒක අනුව ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද කොපමණද? දැන් මෙන්න තියෙනවා මේ වගුවට අනුව තමයි අපි ආදායම් බදු ගණනය කරන්න ඕනේ. දැන් මෙතනදී මෙයාගේ වාර්ෂික ආදායම 5,50,000යි 5,50,000යි. එහෙනම් මෙයා කොච්චර බදු ගෙවන්න ඕනද? මුලින්ම බදු ගණන් හදද්දී අපි බදු ගෙවිය යුතු මුදල් ප්‍රමාණය හොයන්න ඕන කියලා කිව්වා. ඒකට හේතුව තමයි ආදායම් බදු ගෙවනකොට පළමු 5,500 ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනේ බදු ගෙවිය යුතු මුළු මුදල. බදු ගෙවිය යුතු මුළු මුදල සමානයි මුළු ආදායම මෙච්චරයි. මේකෙන් 5,00,000ක් අයින් කරන්න ඕනේ. එතකොට ඔයගලන්ට පේනවා රුපියල් 50,000යි ඉතුරු වෙන්නේ. එහෙනම් මෙයා 50,000කට විතරයි දැන් බදු ගෙවන්න සිද්ධ වෙන්නේ. එහෙනම් ගෙවිය යුතු ආදායම් බද්ද අපි හොයනවා 50,000ට දැන් 100ට කොච්චරක් හොයන්නද? දැන් මේ තියෙන ආදායම් බද්ද නිදහස් ඊළඟ ලක්ෂ පාට 104යි ගෙවන්න ඕනේ. එහෙනම් මෙතන 4ෙන් තමයි වැඩි කරන්න ඕනේ. 0.2කට 0.2ක් කැපනවා. 500 වැඩි කිරීම 4 සමානයි රුපියල් 2,000යි ගෙවන්න ඕනේ. ඊළඟට 12 වෙනි ගාන නැවතත් ආදායම් බදු ගානක්. වාර්ෂික ආදායම රුපියල් 18 ලක්ෂයක් නැත්නම් 1,800,000ක් වන පුද්ගලයෙකු 13ක වගුවට අනුව ගෙවිය යුතු මුළු ආදායම් බද්ද. දැන් මෙතනදී මෙයාට හම්බෙන ආදායම කලින් ගානට වඩා ගොඩක් වැඩි. එතකොට එහෙනම් අපි මේ ගාන ටිකක් දිගට හදන්න වෙයි. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? පළමු 5,00,000 ආදායම් බද්ද නිදහස නිසා අපි බදු ගෙවිය යුතු මුදල හොයාගන්න ඕනේ. එහෙනම් මුලින්ම අපි හොයනවා බදු ගෙවන මුදල.
1.8.2.1.3 අඩු කරනවා ලක්ෂ 5ක්. ලක්ෂ 18කින් ලක්ෂ 5ක් අඩු කරාම ළමයි ලක්ෂ 13ක් ඔන්න බදු ගෙවන්න ඕනේ ලක්ෂ 13. එහෙනම් ඊළඟ ලක්ෂ 5ට කොච්චරක් ගෙවන්න ඕනේ? ඊළඟ ලක්ෂ 5ට ගෙවිය යුතු බද්ද. එහෙනම් දැන් ලක්ෂ 5ට කීය ගානද ගෙවන්න ඕනේ? 100ට 4 ගාන. දැන් මේ වගුව දිහා බලලා තමයි හදන්න ඕනේ. පළමු ලක්ෂ 5 නිදහස්. ඊළඟ ලක්ෂ 5ට 100ට 4යි. එහෙනම් ලක්ෂ 5ට 100ට 4ක්. 0.2යි 0.2යි. 5000 4න් වැඩි කරාම රුපියල් 20000යි. හරි. ඔන්න 20000ක් ගෙවන්න ඕන. දැන් තව ලක්ෂ 5ක් තියෙද. දැන් බලන්න මොකද උනේ? ලක්ෂ 18ක් ආදායමක් හමු. මේකෙන් ලක්ෂ 5ක් බදු වලින් නිදහස් කරා. එහෙනම් ඔන්න ලක්ෂ 5ක් අඩු කරා. අඩු කරාම ලක්ෂ 13ක් ඉතුරු වුණා. දැන් අපි තව ලක්ෂ 5කට බදු අය කරා. එහෙනම් එතකොට දැන් ඉතුරු ලක්ෂ 8යි. හොඳයි. එහෙනම් මේ ලක්ෂ 8 ඇතුලේ තව දුරටත් ලක්ෂ 5ක් තියෙනවානේ. එහෙනම් ඊළඟ ලක්ෂ 5ටත් අපිට යන්න පුළුවන්. ඊළඟ ලක්ෂ 5ටත් යන්න පුළුවන්. එහෙනම් අපි ආයෙත් ලියමු. ඊළඟ ලක්ෂ 5 ඊළඟ ලක්ෂ 5 ගෙවිය යුතු බද්ද රුපියල් ලක්ෂ 5ට එතනදී 100ට 8යි වගුව දිහා බලලා ගන්න. මේ ලක්ෂ 5ට 4යි මේ ලක්ෂ 5ට 100ට 8යි. එහෙනම් එතනදිත් 0.2ට 0.2ක් කපනවා. අපි එකපාරම ලියමු. 5000 8න් වැඩි කරාම රුපියල් 40000යි. දැන් ඔන්න තව ලක්ෂ 5කට ගෙවලා ඉවරයි. එහෙනම් අපි මේ ලක්ෂ 8න් තව ලක්ෂ 5ක් අඩු කරමු. දැන් ඉතිරි වෙන්නේ කීයද? අන්න ලක්ෂ 5ට වඩා අඩු ගාණක් ඉතුරුනේ ලක්ෂ 3යි. දැන් ලක්ෂ 3යි ඉතිරි වෙන්නේ. දැන් එහෙනම් අපි හොයනවා ඉතිරි ලක්ෂ 3ට ගෙවිය යුතු බද්ද. එහෙනම් ලක්ෂ 3ට දැන් ගෙවන්න ඕනේ හැබැයි 100ට 12ක් ගෙවන්න ඕනේ. වගුව බලලා හරියට ප්‍රතිශතය හොයාගන්න. දැන් අපි ඔන්න 112ක් හදනවා. 0.2ට 0.2ක් කපනවා. මම මෙතනින් ලියන්නම්. රුපියල් 3012න් වැඩි කරන 3 වරක් 12 36යි. එහෙනම් 36000ක් ගෙවන්න ඕනේ ඉතුරු ලක්ෂ 3ට. දැන් බලමු අපි ගෙවන්න ඕන ප්‍රමාණය අපි හොයාගත්ත. මෙතන 20000ක් ගෙවන්න ඕනේ. මෙතන 40000ක් ගෙවන්න ඕනේ. මෙතන 36000ක් ගෙවන්න ඕනේ. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල ගෙවිය යුතු මුළු බද්ද මම මෙතනින් හොයන්නම්. 20000යි 40000යි 36000යි ඔක්කොම එකතු කරාම 6යි රුපියල් 96000ක් ගෙවන්න ඕනේ සම්පූර්ණ ආදායම් බදු මුදල. හොඳයි 13 වෙනි ගාන ඔන්න අපිට දැන් හොඳ ගාණක් තියෙනවා. ආදායම් බදු ගාණක් අනිත් පැත්තට තියෙන ගාණ. දැන් මේ ගාණේදී අපිට ඔහු ගෙවපු ආදායම් බදු මුදල දීලා තියෙනවා 56000යි. ව්‍යාපාරිකයෙක් විසින් 2012 වසර තුල ගෙවූ ආදායම් බදු මුදල රුපියල් 56000යි. 2011 වර්ෂයේ ක්‍රියාත්මක වන බදු ගණනය කිරීම අනුව, ඒ කියන්නේ 13 එක වගුව අනුව ඔහුගේ වාර්ෂික ආදායම කොපමණද? දැන් අනිත් පැත්තට යන ගාණක් තමයි මෙතන තියෙන්නේ. එතකොට එහෙනම් බද්දෙන් නිදහස් මුදලක් තියෙනවනේ. අපි මුලින්ම ලියමු බද්දෙන් නිදහස් මුදල රුපියල් ලක්ෂ 5යි. එහෙනම් මෙයාගේ ආදායම අනිවාර්යෙන් ලක්ෂ 5ට වඩා වැඩි. මොකද මෙයා බදු ගෙවලා තියෙනවා. බදු ගෙවලා තියෙනවා. එහෙනම් ඊළඟ ලක්ෂ 5ට ඊළඟ ලක්ෂ 5ට කොච්චරක් ගෙවන්න ඕනේද? අපි දන්නවා ලක්ෂ 5ට දැන් අපිට වගුව කටපාඩම් ඊළඟ ලක්ෂ 5ට 104 ගානේ අපි මේක සුළු කරොත් එහෙම රුපියල් 20000ක් ගෙවන්න ඕනේ.
20000ක් ගෙවන්න. එහෙනම් මෙයාගේ ආදායම දැන් ඔන්න පළවෙනි ලක්ෂ 5කුත් හරි දෙවෙනි ලක්ෂ 5කුත් හරි කියන්නේ ලක්ෂ 10ටත් වඩා වැඩි. එහෙනම් අපි දැන් ඊළඟට හොයන්න ඕනේ ඉතිරි බදු මුදල. ඉතිරි බදු මුදල. දැන් 56000ක් ඔක්කොම බදු ගෙව්වා. අපි එතනින් 20000ක් හොයාගත්තා. එහෙනම් ඉතිරි බදු මුදල අපි දැන් හොයනවා. ඉතිරි බදු මුදල අපි 56000න් අඩු කරනවා 20000ක්. රුපියල් 36000යි කියලා අපිට ලේසියෙන්ම උත්තර එනවා. දැන් මේ 36000ක් ගෙවලා තියෙනවා ආයේ තව බදු. බදු 36000ක් ගෙවලා. එහෙනම් මේ 36000 ගෙවලා තියෙන්නේ කීයකටද? දැන් ලක්ෂ 5කට නම් වෙන්න බෑ. ඔයගලන්ට මේ ගණන් ඇදුවා නම් මතක ඇති. මෙතන මේ ලක්ෂ 5ට 104 ගාන 20000ක් ගෙවන්න ඕනනේ. ඊළඟ ලක්ෂ 5ට 108 ගාන. ඒ කියන්නේ දෙගුණයක් වෙනවා. 20000 වගේ දෙගුණයක් 40000ක් ගෙවන්න. නමුත් මෙයා 40000ක් ගෙවලා නැහැ. 36000යි ගෙවලා තියෙන්නේ. 36000ක් ගෙවනවා කියන්නේ ලක්ෂ 5ක්ම වෙන්න විදිහක් නැහැ. එහෙනම් අපි දන්නවා මේ 36000 ගෙවලා තියෙන්නේ 100ට 8 බැගින්නේ. එහෙනම් අපි අර කලින් ගානකදී ලිව්වා වගේ අපි ලියනවා 100ට 8ක් කියන්නේ 36000ක් වේ. 100ට 8ක් කියන්නේ 36000. එහෙනම් 100ට 100 හොයන්න 36000 8ෙන් බෙදලා 100ෙන් වැඩි කරනවා. 8ෙන් බෙදලා 100ෙන් වැඩි කරනවා. එහෙනම් අපි දැන් 36000 8ෙන් බෙදමු. 4 ඒවා 2යි. මෙතන 4 ඒවා 9යි. ඉතුරු බිංදු 3යි. දෙකෙන් කැපෙනවා 100ට 50යි. එහෙනම් 9000 වැඩි කිරීම 50 රුපියල් 0.4යි 45යි. දැක්කද රුපියල් 4,50,000කට තමයි යා මෙන්න මේ 36000 ගෙවලා තියෙන්නේ. එතකොට අර අපි හොයාගත්තා වගේ ලක්ෂ 5කට වඩා වැඩි නෑ නේද? 4,50,000 ලක්ෂ 5ට වඩා අඩුයි. ඒක අපි හොයාගත්තේ කොහොමද? අපිට මතක තිබ්බා අපි ගණන් කීපයක් හදපු හින්දා. මෙන්න මේ ලක්ෂ 5ට 104 ගාන 20000ක් ගෙවන්න ඕනේ. ඊළඟ ලක්ෂ 5ට 100ට 8 ගානේ 20000 වගේ දෙගුණයක් 40000ක් ගෙවන්න ඕනේ. මෙතන එයා 40000ක් ගෙවලා නැහැ තව. එයා තව ගෙවලා තියෙන 36000ක් විතරයි. එහෙනම් තව ලක්ෂ 5ක්ම එයාට ආදායම හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් හොයනවා මෙයාගේ මුළු ආදායම. දැන් හොයන්න පුළුවන්. අපි කලින් ලකුණු කරගත්ත ලක්ෂ 5ක් නිදහස්. දෙවනි ලක්ෂ 5 හරි. ඊළඟට ලක්ෂ 5ක් නෙමෙයි ඊළඟට තියෙන්නේ 4,50,000. මේ තියෙන්නේ 4,50,000. තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස එයාගේ ආදායම අපි කොටස් 3කට කඩලා තමයි මෙතනදී බදු ගණනය කරලා තියෙනවා. මුළු ආදායම අපිට පුළුවන් ඔන්න පළවෙනි ලක්ෂ 5 එකතු දෙවෙනි ලක්ෂ 5 එකතු 4,50,000. මේ ඔක්කොම එකතු කරාම රුපියල් ලක්ෂ 5යි ලක්ෂ 5යි ලක්ෂ 10යි මෙතන ලක්ෂ 4මාරයි ලක්ෂ 14මාරයි 14,50,000යි අපේ අවසාන උත්තරේ. එහෙනම් දැන් අපි ආදායම් බදු ගණන් හදලා ඉවරයි. ඊළඟට අපිට තියෙනවා මොකද්ද? වැට් බද්ද. එකතු කළ අගය මත බද්ද. නිවසක මාසික දුරකථන ගාස්තු සඳහා අයවන මුදල රුපියල් 1,200ක් වූ අතර ඒ සඳහා අය කරන ලද එකතු කළ අගය මත බදු ප්‍රතිශත 10%ක් නම් ගෙවිය යුතු මුළු බිල්පතේ වටිනාකම. දැන් මුළු වටිනාකමනේ අහන්නේ. එකපාර හොයන්න පුළුවන්. මුළු බිල්පතේ වටිනාකම මුළු බිල්පතේ වටිනාකම සමානයි 1,200ට 100ට 110ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 100 නම් බදු 10ත් එක්ක 110ක් ගෙවන්න ඕනේ. ඒකද අපි මෙතන උඩට 110 දානවා යටට 100 දානවා. එහෙම නැත්නම් ළමයි ඕගලන්ට පුළුවන් 1,200ට 110ක් හොයලා ඒන උත්තරේ 1,200ට එකතු කරලා මුළු බිල්පතේ වටිනාකම හොයාගන්න. එහෙනම් මේක දැන් අපි සුළු කරමු. බිංදු 2ට බිංදු 2ක් කැපෙනවා 12 වරක් 110 උත්තරේ 0.2යි 13යි 1,320ක් මුළු බිල්පතේ වටිනාකම. 15 වෙනි ගාන මෝටර් රථයක් ආනයනය කළ පුද්ගලයෙකුට ගෙවීමට සිදු වූ වියදම මෙසේය. ආනයනික මිල ලක්ෂ 6යි. ආය කළ තීරු බදු මුදල ලක්ෂ 4යි.
ගොඩබෑම හා ප්‍රවාහන කුලිය 50000යි. මේ සියලුම වියදම් සඳහා 115ක එකතු කළ අගය මත බද්දක්, ඒ කියන්නේ වැට් බද්ද ආය කෙරේ නම් මෝටර සඳහා ඕ වැය කළ මුළු මුදල කොපමණද? මුළු මුදල. එහෙනම් දැන් ආනයනික මිල ලක්ෂ 6යි, තීරු බදු මුදල ලක්ෂ 4යි. ගොඩබෑම සහ ප්‍රවාහන කුලිය ලක්ෂ 5යි. මේ ඔක්කොටම මේ මුළු ප්‍රමාණයට ආයෙත් බද්දක් ගන්න. දැන් මෙයා බදු වර්ග දෙකක් ගෙවනවා. දැක්කද? තීරු බදුත් ගෙවනවා, වැට් එකත් ගෙවනවා. එකතු කළාගේ මත බදු දෙකම ගෙවනවා. එහෙනම් මේ ඔක්කොමල් එකතු කරලා 115ක් හොයන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම හොයමු ගෙවීමට සිදු වූ මුළු වියදම. ගෙවීමට සිදු වූ මුළු වියදම. ඉතින් අපිට සිද්ධ වෙනවා ලක්ෂ 6, ලක්ෂ 4 සහ අවසානයේ 50000 මේ ටික එකතු කරන්න. දශලක්ෂ 50000ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේකට මෙයා නැවත වැට් එකත් ගෙවනවා. ඒතර වැට් එක ගෙවම අපි බලමු ගෙවිය යුතු වැට් බද්ද. වැට් බද්ද. දැන් දශලක්ෂ 50000ට 115ක් වැට් එක ගෙවන්න ඕනේ. අපි සුළු කරමු 0.2ක් ඉවත් කරලා ඊළඟට මෙන්න මේ උත්තරේ 15න් වැඩි කරමු. 15 වරක් 0.0යි 0යි 15 වරක් 5.75න් 5 දානවා 7ක් ඉතුරුයි. ඒ 7 මෙතන දානවා 0 තියෙන හින්දා ඊළඟට එක් වරක් 15 15යි. රුපියල් 1,57,500ක් ගෙවන්න ඕනේ වැට් බද්ද. එහෙනම් ඊළඟට අන්තිමේදී අපෙන් අහන්නේ මෝටර රථ සඳහා ඕ වැය කළ මුළු මුදල. දැන් මේ ගාණයි මේ ගානට ගෙවපු වැට් ගාණයි අපි දැන් එකතු කරනවා. එහෙනම් අපි ලියමු මුළු මුදල. මුළු මුදල දශලක්ෂ 50000 එකතු කරමු අපිට ආපු වැට් බද්දට. එහෙනම් දැන් අපි එකතු කරමු මෙතන 0යි 0යි 5යි 7යි 5යි 5යි 10යි 0 දාන එකක් ඉතුරුයි 1යි මේ 1යි 2යි. ඔන්න අපේ අවසාන උත්තරේ අපිට ලැබිලා තියෙනවා. අපි ආයෙත් ලියමු 12,07,500යි අපේ අවසාන උත්තරේ. මේ අභ්‍යාසයේ අවසාන ගාන ළමයි 16 වෙනි ගාන. ගෘහස්ත මාසික ජල බිල්පත් සඳහා 15ක අගය මත එකතු කිරීමේ බද්දක්, ඒ කියන්නේ වැට් බද්දක් අය කරේ. ප්‍රතාපා විසින් තම නිවසේ ජල බිල්පත වශයෙන් ගෙවන ලද මුළු මුදල රුපියල් 1725ක් නම් අගය මත බදු මුදල එකතු කිරීමට පෙර ජල බිල්පත යගේ කොපමණ. දැන් මේ බලන්න පස්සේ ගාන දීලා පෙර ගාන අහනවා. එහෙනම් මතකද මොකද්ද කරන්න කියලා 100 දාන්න ඕන උඩට. 100 දාන්න ඕන උඩට. එහෙනම් බදු එකතු කිරීමට පෙර අගය 1725 වැඩි කිරීම 100 දානවා උඩට. යටට දානවා 115. එහෙනම් දැන් මෙතන සුළු කිරීමක් තියෙනවා අපිට කරන්න. 115න් බෙදන්න තියෙනවා 1725. 1725 බෙදීම 115 බෙදේද කියලා බලමු. 115 12න් 5ක් 7යි. මෙතන 6න් එකක් 5යි. මෙතන 5යි. මෙතනටත් 5 දාමු. 5 × 5 25 දෙකක් ඉතුරුයි 7යි 5යි ඉතුරු නෑ. හරි 115 ඒවා කෙලින්ම තියෙනවා 1725ට 15ක්. එහෙනම් අපි 15 දැන් 100න් වැඩි කරනවා. කලින් තිබ්බ බිල රුපියල් 1500යි. එහෙනම් දුවේ පුතේ අපි මේ ගානත් එක්ක අපේ පළවෙනි අභ්‍යාසය අවසන් කරනවා ප්‍රතිශත පාඩමේ.